සමන්තහා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්ම ස්වාමී ලෝක ස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත්
අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා අපි 15 වන දින විකාශනය කරන්නට යෙදුන දේශනා කරපු දේශනාවක තවත් කොටසක් දේශනා කරන්න. අපි දේශනාවක් මේ පින්වතුන්ට දේශනා කරා අනංගන සූත්‍රය කියලා. අනංගන කියලා කියන්නේ දැඩි කෙලෙස් නෝ කියන අර්ථයයි. මේ සසර පුරාවටම සත්වයාව සංසාරයට ඇද දමපු මේ සංසාරයේ පුරාවටම සත්වයාව අතරමං කරපු දැඩි කෙලෙස් ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව තුළ විස්තර කරනවා. මේක පින්වතුනි මේ දේශනාව ඇත්තටම ශ්‍රාවක භාෂිතයක්. බුදුරජාණන් වහන්සේ අනුමත කරපු සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු දේශනාවක්. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ ප්‍රධාන භික්ෂු මහා සංඝරත්නයට මේ අනංගන සූත්‍රය දේශනා කරනවා. මේ දේශනාව තුළ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ හිත්වල ඇතිවෙන්නට පුළුවන් කෙලෙස් ස්වභාවයන් ගැන විස්තර කරනවා. මොකද පින්වතුනි අද කාලෙත් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා යම් අලජ්ජී දුස්සීල භික්ෂුන් වහන්සේලා විසින් කරන නොමනා ක්‍රියාකම් මේ සමස්ත සංඝ සමාජයටම ගරහන බොහෝ දිනෙක උපයෝගී කරගන්නවා කියලා. හැබැයි නොදැනුවත් බව මත දුෂ්ප්‍රාඥ ස්වභාවය මත ඒ කරන ක්‍රියාව පිඟුතුනි Taman නොදන්නවා වුණාට සංසාරයට අති දීර්ඝ කාලයක් දුක් විපාක ලබලා දෙන මහා දරුණු අකුසල කර්මයක්. මොකද පිඟුතුනි මේ ශාසනයට ගරහනවා කියන්නේ අති භයානක අකුසලයක්. මෙලොව පරලොව විශ්වාස නැති, කුසල් අකුසල් පිළිබඳ විශ්වාස නැති, මෙලොව ජීවිතයේ පමණයි මම ජීවත් වෙන්නේ කියන මේ දැඩි මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් ජීවත් වෙලා ඉන්න ඇතැම් අය කරන ප්‍රකාශ සමහර වෙලාවට මෝහයෙන් දුෂ්ප්‍රාඥ බවින් අන්ධභාවයට පත්වෙච්ච ඇතැම් අයත් අනුමෝදන් වෙනවා. පින්වත්නි, ඒ අනුමෝදන් වීම තුල Taman නොදැනුවත් බව මත
මහා භයානක අකුසල කර්මයක් පින්වතුනි තමන් කරගන්නේ. නමුත් මේ දේශනාව තුළ මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන ඊට වඩා වෙනත් කරුණක්. පින්වත්නි මේ පැවිදි කෙනෙක් පැවිදි දිවියට පත් වුණු ගමන්ම සියලු කෙලෙස් ධර්මයන් යට වෙන්නේ නැහැ. දැන් බොහෝ ආගම්වල අපි දකිනවනේ නොයෙක් ඒ ශාස්ත්‍රවරු උගන්වපු ඒ ධර්මයන් තියෙනවා කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුල් වෙච්ච සෑම ශ්‍රාවකයෙක්ම නිවන් දැක්කේ නැහැ. සෑම ශ්‍රාවකයෙක්ම ශ්‍රද්ධාවෙන් කටයුතු කරිත් නැහැ. ඔය කොටස් දෙකම ඒ ශාසනවල ජීවත් වුණා. බුදුහාමුදුරු වැඩ ඉන්න කාලෙත් එහෙමයි. ඊට පසු කාලිනවත් එහෙමයි. අනාගතෙත් එහෙමයි. පින්වතුනි යමෙක් කරන වැරැද්දක් දැක්කම ප්‍රඥාවන්තයන් හැටියට ඒ දිහා දැකලා හිතන්නට ඕන මේ තරම් සසර දුක නසන්න ආපු කෙනෙක් සංසාරේ අතරමං වෙනවා නම් මේ සිත කොයි තරම් නම් දරුණුද කියලා. තමන්ගේ සිත තමන්ටම හතුරුකම් කර කර තමන්ව සංසාරයට ඇදගෙන යනවා. ඒ තරම් මේ සිත පිංගුතුනි නොහික්මුණුයි. අපේ සිතම තමයි අපිව මේ සංසාරය ඇදගෙන යන්නේ. ඒකනේ බුදුරජාන් වහන්සේ දේශනා කරේ මේ දුරගමන් යන තනිව හැසිරෙන ශරීරයක් නැති මේ සිත দমনය කරගන්න කෙනා ඒ කෙනා මේ ලෝකේ ජයගත්ත කෙනෙක් වෙනවා. සසරේ ජයගත්ත කෙනෙක් වෙනවා. මොකද සිත හැම වෙලාවකම පිංගොතුනි මාර බැමි වලට අහු වෙනවා. මාර බැම්මට අහු වෙලා මේ සංසාරයට ඇදගෙන වැටෙනවා. අපි ගැන කතා කරනවා කියන එකත් විහිළුවක්. පිංගොතුනි සමහර භික්ෂුන් වහන්සේලා මේ ශාසන ප්‍රතිපදාව ඊටාම හොඳින් දියුණු කරලා එකඳු ශික්ෂා පදයක්වත් ඛණ්ඩනීය නොකර එකඳු ඇවතක්වත් කඩ නොකර මනා සිහියෙන් ජීවත් වෙච්ච භික්ෂුන් වහන්සේලා පවා පිටුතුනි මේ සිත මායයට අහු වෙලා මේ සංසාරයට දෙගෙන දාපු අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කර කර ඉඳලා එහෙම සසරට වැටිච්ච කී දෙනෙක් ඉන්නවද? මම ඒක කිව්වේ අපි ගැන කතා කරනවා කියන එකත් විහිළුවක්. එවැනි උත්තමයන් වහන්සේලා මේ සසරට ඇදලා දැම්මනම් මේ සිත අපි ගැන කවර කතාවද? බුදුරජාණන් වහන්සේ මේ සුවාසූ දහසක් ධර්මස්කන්ධයක් දේශනා කරේ ඒ නොහික්මුණු හිත හික්මවන්න. හිත দমনය කරලා මාර බැම්මෙන් මිදිලා සසරින් ඈතර වන මාර්ගය දේශනා කරන්නයි භාග්‍යවතුන් වහන්සේ මේ තරම් මේ උතුම් ධර්මයක් මේ ලෝකයට දේශනා කරේ. අපි ඒ ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාවෙහි පිහිටලා අපිට කටයුතු කරන්නට පුළුවන් නම් මං හිතනවා ඒක ලොකු ලාභයක් කියලා. මොකද අපිට පින්වතුනි ප්‍රඥා බලය, වීරිය බලය, අනවජ්‍ය බලය, සංඝහ බලය කියන මේ බල හතර හරියටම තියෙනවා නම් මේ බල හතර හරියටම තියෙනවා නම්
පින්වතුනි මේ ලෝකයේ අපිට තියෙන බය පහක් නැති වෙනවා. ආජීවක බය, ජීවත් වෙන්න තියෙන බය නැති වෙනවා අපිට පළමුවෙන්ම. ඊළඟට පින්වතුනි අසිලෝක බය. මිනිස්සු අපිට ගරහා කරයි කියන බය අපිට නැති වෙනවා. මොකද ගරහා කරනවා කියන්නේ Taman ජීවත් වෙන ක්‍රමවේදය වැරදි කියලා කවුරු හරි කෙනෙක් බනිනවනම් ඒ බය නැති වෙනවා. දැන් සමහර වෙලාවට මේ පංචකාමයේ බහුලව විඳින්න නැති යම් කෙනෙක් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගමන් කරනකොට ඒ දිහා දැකලා සමහර කෙනෙක් දොස් කියනවා. බලන්නකෝ මේ ජීවිතයේ තියෙන සැප විඳින්න ඔහොම ඉඳලා මොකද්ද තියෙන හරය? පින්වතුනි එහෙම බනිනකොට අර බල හතර තියාගෙන නම් ඔහු ජීවත් වෙන්නේ ඒ බනින බැනීම් වලට තමන් බයක් ඇති වෙන්නේ. මොකද කවුරු බැන්නත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයටයි මම ජීවත් වෙන්නේ කියන ඒ බය තමන්ගේ අතින් නැති වෙනවා. ඊළඟට පරිසාරජ්‍ය බය, පිරිස මැදට යන්න තියෙන බය නැති වෙනවා. කවුරු ළඟට වුණත් තමන්ට යන්න බියක් ඇති වෙන්නේ. ඊළඟට මරණ බය, තමන්ට මැරෙන්න තියෙන බය නැති වෙනවා. දුක්ගති බය, මම මැරිලා දුගටියට යන්න තියෙන බය නැති වෙනවා. මෙන්න මේක පින්වතුනි තේරුම් කරගත යුතුම කාරණාවක්. බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ තරම් ධර්මයක් අපට දේශනා කළේ පින්වත්නි මේ අප ගැන අනුකම්පාවෙන්මයි. ඒක වටහාගෙන යන එක තමයි වැදගත් වෙන්නේ. මේ අනංගන සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මහණෙනි මේ ලෝකේ පුද්ගලයෝ වර්ග 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් දැඩි කෙලෙස් තියෙනවා. ඒ දැඩි කෙලෙස් තියෙන කෙනා තමන්ට දැඩි කෙලෙස් තියෙන බව දන්නවා. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා ඒ දැඩි කෙලෙස් තියෙන බව දන්න කෙනා ශ්‍රේෂ්ඨයි කියලා. තව කෙනෙක් ඉන්නවා දැඩි කෙලෙස් තියෙනවා තමන්ට දැඩි කෙලෙස් තියෙන බව තමන් දන්නේ නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා ඒ කෙනා හීනයි කියලා. තව කෙනෙක් ඉන්නවා තමන්ට දැඩි කෙලෙස් නැති බව තමන් දන්නේ නැහැ. ඒ කෙනා හීනයි කියනවා. තව කෙනෙක් ඉන්නවා තමන්ට දැඩි කෙලෙස් දැඩි කෙලෙස් නැති බව තමන් දන්නවා. ඒ කෙනා ශ්‍රේෂ්ඨයි කියනවා. කවුද පින්වතුනි මේ දැඩි කෙලෙස් තියෙන කෙනා දැඩි කෙලෙස් නැති කෙනා කියන්නේ? දැඩි කෙලෙස් තියෙනවා කියලා කියන්නේ යම්කිසි ක්ලේශයක් දැඩිව දියුණු වෙලා තියෙනවා. අපිට ඉදිරියට මේ සූත්‍රයේ මුණ ගැහෙනවා මොනවද මේ දැඩි කෙලෙස් කියලා සාරිපුත්ත හාමුදුරුවෝ මෙතනදී ඉස්මතු කරේ කියන එක. දැඩි කෙලෙස් නෑ කියලා කියන්නේ මේ කෙලෙස් නැසුවා කියන අර්ථය නෙවෙයි. මොකද අපි පසුගිය දේශනාවෙදිත් පැහැදිලි කළා. සමහර දෙනෙක් මේ සූත්‍රයේ වරදවා වටහාගෙන මේ රහතන් වහන්සේටත් කෙලෙස් ඇති වෙනවා කියලා වැරදි අර්ථකථනයක් දෙනවා. නමුත් පින්වතුනි රහතන් වහන්සේට කෙලෙස් ඇතිවීම කියන කාරණාව කොහොමවත් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද දැන් අනාගාමී වෙනකම්ම
අනාගාමීන් වහන්සේටත් පින්වතුනි කෙලෙස් ඇති වෙනවා. මානෙ වැනි කෙලෙස් ඇති වෙන අනාගාමීන් වහන්සේට. දැන් පංච නීවරණයන් යම් කිසි කෙනෙක් යටපත් කළොත් විතරයි ඒ කෙනාට ධානයක් පවා උපදව ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. පංච නීවරණයන් යටපත් කරගත්තු කෙනාට විතරයි මේ ධානයක් හෝ ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. දැන් අපේ හිතේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡාව කියන මේ පංච නීවරණයන් තියෙනවා. හැබැයි අපිට තිබෙන පංච නීවරණ ධර්මයන් හා සාමාන්‍ය කෙනෙකුට තිබෙන මේ ධානලාභීෙකුට තියෙන පංච නීවරණය ගත්තොතින් අපිට තියෙන මට්ටමට වඩා ඊටාම සියුම් මට්ටමට තමයි ධානලාභී උත්තමයෙකුට තියෙන්නේ. හැබැයි උන්වහන්සේටත් කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡාව තියෙනවා. එතකොට පින්වතුනි ධානලාභීෙකුට තියෙන මට්ටමට වඩා ඊටාම අවම මට්ටමකට තමයි සෝවාන් වහන්සේ නමකට තියෙන්නේ. සෝවාන් වහන්සේටත් තියෙන මට්ටමට වඩා ඊටාම අවම මට්ටමකට තමයි සකදාගාමින් වහන්සේ නමකට තියෙන්නේ. සකදාගාමින් වහන්සේ නමකටත් වඩා ඊටාම අවම මට්ටමකින් තමයි අනාගාමින් වහන්සේටත් උද්ධච්චේ වැනි කෙලෙස් ධර්මයන් තියෙන්නේ. දැන් එක උදාහරණයක් සඳහන් කරනවා නම් අනුරුද්ධ හාමුදුරුවෝ. අනුරුද්ධ මහරහතන් වහන්සේට රහත් ඵලය ලබන්න කලින් උන්වහන්සේට සක්වලවල් 1000ක් බලන්න පුළුවන් දිවසක් ලැබුණා. අනුරුද්ධ මහරහතන් වහන්සේ රහත් බව ලබන්න කලින් උන්වහන්සේට දැන් මේ දිවස ලැබුණා කියලා මාන්නයක් තියෙනවා. අනුරුද්ධ හාමුදුරුවෝ රහත් බව ලබන්න වීරිය වඩනවා නමුත් Tamanට රහත් බව ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ළඟට ගිහිල්ලා මේ කරුණ අහනවා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා දැන් සාරිපුත්ත හාමුදුරුවෝට අනුරුද්ධ හාමුදුරුවෝ කියන්නේ ස්වාමීනි මට සක්වලවල් 1000ක් බලන්න පුළුවන් දිවසක් පවා තියෙනවා. එහෙම තියෙන මට ඇයි රහත් වෙන්න බැරි කියලා අහනවා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ පෙන්වලා දෙනවා ඒකම තමයි උන්වහන්සේට තියෙන මාන්නය කියලා. ඒ කියන්නේ ඒ මාන්නය තියෙන නිසා උන්වහන්සේට රහත් වෙන්න බෑ. හැබැයි උතන ඔය කතා කරන මාන්නය සාමාන්‍යයෙන් දකිනවා නම් තවත් රහතන් වහන්සේ නමකට විතරයි උන්වහන්සේට තියෙන මාන්නයක් කියලා දකින්න පුළුවන්. ඒ හැර වෙන කිසිම කෙනෙකුට පිංගුතුනි මාන්නේ දකින්න බෑ. දැන් රහතන් වහන්සේට ව්‍යාපාදය ඇති වෙන්නේ දැන් අපි ගත්තොත් සකදාගාමින් වහන්සේට ව්‍යාපාදය ඇති වෙන්න පුළුවන්. සෝවාන් වහන්සේට ව්‍යාපාදය ඇති වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලාට ව්‍යාපාදය ඇති වුණා කියන එක පින්වත්නි අපිට තියෙන මට්ටමට වඩා ඊටාම සියුම් මට්ටමකට උන්වහන්සේලාට තියෙන්නේ. හැබැයි උන්වහන්සේට තියෙන ව්‍යාපාදයක් අපට තියෙන ව්‍යාපාදයක් හඳුන්වන්නේ එක නමකින්. දැන් පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එක පුද්ගලයෙක් උසස් පෙළ දක්වා විතරයි අධ්‍යාපනය හදාරලා තියෙන්නේ. තව කෙනෙක් ඉන්නවා
මහාචාර්ය මට්ටමටම ඉගෙනගත්තු කෙනෙක්. හැබැයි දෙන්නම හඳුන්වන පොදු නාමයක් තමයි අපි දෙන්නටම කියන්න පුළුවන් මේ දෙන්න ප්‍රඥාවන්තයෝ කියලා. මේ දෙන්නට ගොඩක් බුද්ධිය තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි දෙන්නම හඳුන්වන්නේ බුද්ධිමත් දෙන්නේ කියලා. නමුත් ඒ දෙන්න අතර තියෙන පරතරය ඊටාම දුරයි. අහස පොළොව වගේ. ඒ වගේ තමයි පින්වතුනි අපිට ඇති වෙන තරහත් සෝවාන් වහන්සේට ඇති වෙන තරහත් හඳුන්වන්නේ එකම නමකින්. හැබැයි මට්ටම ගත්තොත් අහසයි පොළොවයි වගේ. දැන් මෙතන මේ කතා කරන්නේ එහෙම කෙනෙකුත් නෙමෙයි. මෙතන කතා කරන්නේ මේ අපි වගේ අය ගැන. අනංගන කියලා කිව්වේ ඒකයි. කෙලෙස් දැඩිව නැහැ. දැඩිව නැහැ කියලා කියන්නේ අර දැඩිව දියුණු කරගත්තු කෙනෙක් මට්ටමට නැහැ. නමුත් සරලව යටපත් වෙලා තියෙනවා. අපි පසුගිය දේශනාවේදී මේ දැඩි කෙලෙස් තියෙන පුද්ගලයෝ දෙන්න ගැන විස්තරයක් කළා. ඊටාම කෙටියෙන් දැඩි කෙලෙස් නැති පුද්ගලයෝ දෙන්න ගැන විස්තරයක් කළා. මං හිතුවා අද කොටසත් එතනින්ම ආරම්භ කරන්න ඕන කියලා. දැන් දැඩි කෙලෙස් නෑ කියලා කිව්වේ කෙලෙස් යට වෙලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ශාස්ත්‍රු ගෞරවයේ තබාගෙන තිසරණෙහි පිහිටාගෙන හොඳට සිල් රැකලා ගත කරන භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි තමන්ට හරියට සිහිය එළඹගෙන හිටියේ නැති වුණොත් පින්වතුනි පොඩි දෙයකින් පවා මේ ශාසනයේ අතරමං වෙන්න පුළුවන්. දේවදත්ත හාමුදුරුවෝ අරගෙන බලන්න. දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා උන්වහන්සේගේ ශාසනයට ඇල්මින් පැවිද්දට ඇවිල්ලා වාසය කරපු භික්ෂුවක්. අද දේවදත්ත හාමුදුරුවන්ට ගරහා කරන අයට, නිඳා කරන අයට ඒ දේවදත්ත හාමුදුරුවන්ට තිබිච්ච තරම්වත් ගුණධර්ම නැහැ. බොහෝ ගුණධර්ම උන්වහන්සේට තිබුණා. උන්වහන්සේට ධානය තිබුණා. උන්වහන්සේ හොඳට සිල්පද රැක්කා. එහෙනම් දේවදත්ත හාමුදුරුවෝ පව් කරගත්තේ. අන්න බලන්න පිංගුතුනේ අර සිහිය හරියට පිහිටුවාගෙන හිටියේ නැති වුණොත් බලන්න මේ සිත අපිව කොච්චර අතරමං කරනවද කියලා. පින්වත්නි දේවදත්ත හාමුදුරුවන්ට එක්තරා දවසක හිතෙනවා බුදුරජාණන් වහන්සේ මගේ ඥාතියෙක්. භාග්‍යවතුන් වහන්සේ මේ තරම් පිරිවරාගෙන ඉන්නවා. උන්වහන්සේට ඒ දිහා දැකලා හිතුණා මටත් මේ වගේ පිරිවරක් හිටියානම් හොඳයි කියලා. මටත් මේ තරම් ලාභ සත්කාරයක් ලැබෙනවා නම් හොඳයි කියලා. මොකද දැන් බොහෝ දායකයෝ නිතරම ඇවිල්ලා අහනවා කෝ භාග්‍යවතුන් වහන්සේ. නිතරම ඇවිල්ලා අහනවා කෝ සාරිපුත්තයන් වහන්සේ. කෝ අනුරුද්ධ හාමුදුරුවෝ. කෝ ආනන්ද හාමුදුරුවෝ. හැබැයි දේවදත්ත හාමුදුරුවෝ කෝ කියලා අහන්නේ නැති තරම්. ඒ නිසානේ දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ සවැත් නුවර වැසියන්ට කියනවා ඔබලා මේ මට ඇවිල්ලා වන්දනා කරනවට වඩා යන්න ගිහිලා අර දේවදත්ත හාමුදුරන්ට වන්දනා කරන්න. මොකද මටත් වඩා ගුණධර්මයෙන් උසස් කෙනෙක් තමයි දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ. ඒ ඇයි සාරිපුත්ත හාමුදුරන්ට වඩා අසංඛ්‍ය දෙකක් පාරමිතා පුරාගෙන හිටපු උත්තමී.
ඒ වෙලාවේදී දේවදත්ත හාමුදුරුවෝ හිතලා බලන්න කොයිතරම් උසස් තැනකද ඉන්නේ නැත්තේ කියලා. පින්වත්නි, ඒ තරම් උසස් බවක හිටපු ඒ දේවදත්ත හාමුදුරුව ගැන අද අපේ හිතේ තියෙන මොන වගේ හැඟීමක්ද? ඊටාම පහත් හැඟීමක් තියෙන්නේ. නමුත් එහෙම පහත් කොට සලකන්න ඕන කෙනෙක් නෙවෙයි. හැබැයි උන්වහන්සේ මේ සසරේ අතරමං වෙච්ච කෙනෙක්. අසරණ වෙච්ච කෙනෙක්. මෙන්න මේ බව පින්වතුනි අපි තේරුම් කරගත යුතුයි. උන්වහන්සේගේ අසරණ බව අපි හැම වෙලාවකම වටහා ගත යුතුයි. උන්වහන්සේගේ කතාව පින්වතුනි අපට ධර්මයේ තුල සංග්‍රහ කරලා එව්වේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අගුණයක් කියනවත් උන්වහන්සේට බැන බැන ඉන්නවත් නෙමෙයි. මේ සංසාරේ එනකොට මේ හිත අතරමං වෙන හැටි භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වලා දුන්නේ. දේවදත්ත හාමුදුරුවෝ මේ තරමටම පාරමිතා පුරලා හිටියත් උන්වහන්සේගේ හිත ඒ නොහික්මුණු හිත උන්වහන්සේව සසරට ඇදලා දාපු විදිය පෙන්වලා අපිට කියනවා නුඹලාත් සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු නොකළොත් නුඹලටත් වෙන්නේ මෙන්න මේ ටිකයි කියන එක ඉගෙන ගන්න කියන එක. භාග්‍යවතුන් වහන්සේ මේ සසරේ අතරමං වෙච්ච ශ්‍රාවකයන්ගේ ඒ කතා මේ ධර්මයේ තුල සාකච්ඡා කරලා අපට එව්වේ ඒක මේ රස විඳින්නවත් ඒ පව් කරපු අයට බනින්නවත් නිඳා කරන්නවත් නෙමෙයි. ඒ කතා අපට එව්වේ ඒ දිහා බලලා අපට දේව දූතයෙක් කොට සලකන්න කිව්වා. මේ තරමටම උත්තම භාවයට පත්වෙච්ච කෙනාත් මේ සසරට මේ නොහික්මුණු හිත ඇදලා දැම්මනම් අපේ හිත ගැන කවර කතාද කියලා හිතන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ආන්නේ කාරණාව. එතකොට ඒ කතා දිහා බලලා අපි උද්දාමයටපත් වෙන්නවත් අපි පිළිබඳ උදම්මනන්නවත් නෙමෙයි. ඒ කතා දිහා බලලා හැම වෙලාවකම හිතන්නට ඕන මමත් මේ තැනටපත් වෙන්න පුළුවන් කියන එක. දැන් ජාතක කතා පොත අරගෙන බලන්න සමහර ජාතක කතාවල පින්වතුනි මේ අපේ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ළඟ අග්‍ර උපස්ථායක අග්‍ර තනතුරු දරපු අය පවා නොඑක් ජීවිතවල මේ මහබෝසතාණන් වහන්සේ මරන්න ගියපු අවස්ථා තියෙනවා. ওই ගංගමාල ජාතකයේ කියවලා බලන්න. ගංගමාල ජාතකයේදී ඔය වගේම සිදුවීමක් සිද්ධ වෙනවා. අපි පිටුතු කියවලා බලන ගංගමාල ජාතකය බෝසතාණන් වහන්සේව එක වෙලාවකදී මරන්නිනවා කෙනේ. කියවලා බලන්නේ කවුද ඉන්නේ මරන්න කියලා. කඩුව අතින් ඇදලා බෝසතාණන් වහන්සේව නිදි වෙලාවේ හිස ගසලා දාලා මරන්න හිතෙනවා. අන්තිමටම හිත පාලනය කරගන්න බැරුව අතේ තිබිච්ච කඩුව ඈතට විසි කරනවා. බලන්න මේ නොහික්මුණු හිත තමන් කොච්චර දරුණු තැනකට ඇදලා දානවද කියලා. ඒ නිසා පින්වතුනි අපේ හිත ගැනත් හැම වෙලාවකම මෙනෙහි කරන්ඩ තමන්ව මේ සසරට ඇදලා දාන්න පුළුවන් ඉඩකඩ වැඩි. හිත කවදාවත් පින්වතුනි විශ්වාස කරන්න එපා. මේ සසරේ සත්‍යාව දරුණු ලෙස අතරමං කරනවා. ඒ අතරමං කරන්නේ ඇයි? ඒ තරමටම මේ හිත පින්වතුනි අපේ සසරේ පුරුදු කරලා තියෙනවා. අකුසල් කරන්න, කුසල් කරන්න මේ දෙකටම පුරුදු කරලා තියෙනවා. හැබැයි පුරුදු කරලා නැත්නම් තාම සෝවාන් වෙන්නේ විතරයි. පුරුදු කරලා නැත්නම් තාම රහත් වෙන්නේ විතරයි. අනිත් හැම දෙයකම අපි පුරුදු කරලායි තියෙන්නේ. එන අපි කල යුත්තේ
රහත් බවට යනකම් මේ හිත රහත් වෙන්න පුරුදු කරන එක. නැත්නම් අකුසල් නම් කවුරුවත් පුරුදු කරන්න ඕනේ නැහැ කරන්න. දැන් බලන්න පොඩි කාලේ කුඩා කාලේ ළමයි අකුසල් කරනවා. පිටුතුනේ සමහර වෙලාවට සමහර ළමයි පිළිබඳ අපට අහන්න දකින්න ලැබෙනවා ඊටාම කුඩා ළමයි. දරුණු අකුසලයන් කරනවා. වෙලාවකට පුදුම සහගතයි ඒ ළමයිට කවුද ඒව පුරුදු කරේ කියලා. පිටුතුනේ බලනකොට කවුරු හරි කරන දෙයක් දිහා දැකලා ඒ කරන දේ තමයි නැවත කරන්නේ මේ ළමයි. නමුත් කරනකොට කරන්නේ අවුරුදු ගාණක් ඒ අකුසලයේ පුරුදු කරපු කෙනෙක් වගේ. අවුරුදු ගාණක් ඒ අකුසලයේ කරපු කෙනෙක් වගේ. එහෙම වෙන්නේ මොකක් නිසාද? එහෙම වෙන්නේ පින්වතුනි ඒ තරමටම මේ අකුසලය සංසාරේ වඩලා තියෙනවා හොඳට. ඒ නිසා දැක්ක ගමන්ම ඒකට පුරුද්දක් ඇති වෙනවා. පින්වතුනි අපිත් ඔය වගේම තමයි. සංසාරේ හොඳට ප්‍රාණඝාත කරලා තියෙනවා. දැන් මිනිහෙක් මරන්න උනත් සතෙක් මරන්න උනත් කාගේවත් අහන්න ඕන නෑ අනේ මෙහෙම සතෙක් ආව මං කොහොමද මේ සතා මරන්නේ මට තේරෙන්නේ නෑ. එහෙම කාගේවත් ළඟට ගිහලා ඉගෙන ගන්න ඕනේ නෑ. සතා දැක්ක ගමන් මරන්නේ කොහොමද කියන අදහස හිතට එනවා. එයි ඒ තරමට මේක සංසාරේ පුරුදු කරලා තියෙනවා. හොරකමක් කරන්න හිතට අදහසක් ආපු ගමන් ඒ හොරකම කරන කාගේවත් අහ ඉන්න ඕනේ. ඒක දැක්ක ගමන්ම පින්වතුනි ඒක කරන්න ඒ කෙනාගේ හිත අදහස් පහළ වෙනවා. කොහොමද හිතට අදහස් පහළ වෙන්නේ? සංසාරේ ඒ තරමට මේ අකුසල් පුරුදු කරලා තියෙනවා. කාමී වර්ධවා හැසිරෙන්න රාගයෙන් බැඳෙන්න කාගෙන්වත් පුරුදු වෙන්න ඕනේ. ඒකට අවස්ථාවක් ලැබිච්ච ගමන් මේ කාර්යය මම කොහොමද කරන්න ඕන කියන එක පිළිබඳව ඔහුට ඒ පිළිබඳ අදහස් එනවා. එයි ඒ තරමටම සංසාරේ පින්වතුනි එක වඩලා තියෙනවා. බොරු කීම, මත් වතුර පාවිච්චි කිරීම මේවා පින්වතුනි අමුතුවෙන් කාගෙන්වත් ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒ තරමටම සංසාරේ වඩලා තියෙනවා. හැබැයි අවශ්‍ය වෙන්නේ මොකද්ද? අදාළ අවස්ථාවක් ආපු ගමන් ඒක පැන නැගිනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඒකයි මේ නොහික්මුණු හිත සිහිය නැමැති කණුවේ ගැට ගහලා තියන්නේ. චප්පානක සූත්‍රයේ දේශනා කරේ ඒකනේ. සිහිය නැමැති කණුවේ හැම වෙලාවකම ගැට ගහලා තියන්නේ. එහෙම වුණොත් විතරයි අපේ හිත පාලනය කරගෙන මේ සසරින් එතර වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ. නැත්තම් මායя හැම වෙලාවකම යම් කරුණු මත පින්වතුනි මේ හිත ඇදලා දානවා සසරට. සුතසෝම ජාතකයේ පින්වතුනි මේ කාරණාවට හරිය අපූර්ව උපමාවක් තියෙනවා. සුතසෝම ජාතකේ නම් ගොඩාක් උදාහරණ තියෙනවා මේකට. මම එක නිදර්ශනයක් ගන්නම්. සුතසෝම රයිතුමා කියලා කියන්නේ අපේ මහ බෝසතාන් වහන්සේ. ওই ජාතකේ ඉන්නව බ්‍රහ්මදත්ත රජතුමා කියලා රජ කෙනෙක්. ඒ බ්‍රහ්මදත්ත රජතුමා කියලා කියන්නේ එක්තරා රාජ්‍යයක පාලනය කරපු රජ කෙනෙක්. මේ බ්‍රහ්මදත්ත රජතුමා ප්‍රධාන සුතසෝම රජතුමා ඇතුළු 101ක් රජදරුවෝ දිසාපාමොක් ආචාර්යවරයාගේ යටතේ ඉගෙන ගත්තා. හැබැයි අපේ මහබෝසතාණන් වහන්සේ කලින්ම ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන අවසන් වෙච්ච නිසා ආචාර්යවරයාගේ අවසරය මත ඒ ශිෂ්‍යයන්ට තමන් ඉගැන්වීම් කටයුතු කරන්න පටන් ගත්තා.
දැන් සියලුම අධ්‍යාපන කටයුතු අවසන් කරලා ශිල්පායතනෙ නික්මිලා සුතසෝම රජතුමාර සියලු දෙනාටම අවවාද දෙනවා නුඹලා ගිහිල්ලා නුඹලාගේ රාජ්‍යන් වල මෙන්න මේ වගේ ධාර්මික පාලනය කරන්න කියලා. බ්‍රහ්මදත්ත කුමාරයාත් එහිමම තමන්ගේ රාජ්‍යයට අවවාද අරගෙන ගියා. මේ බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය බාරගත්තම පිය රජතුමාගෙන් පස්සේදී ඒ බ්‍රහ්මදත්ත රජතුමාට පුරුද්දක් තිබුණා. ඒ තමයි මාංශ භෝජනයක් නැතුව ආහාරයක් ගන්න බෑ. මේක තමයි බ්‍රහ්මදත්ත රජතුමාගේ ළඟ තිබිච්ච පුරුද්ද. ඒ නිසා අරක් කැමියා හැමදාම රජතුමාගේ ආහාරයට රාජ භෝජනයට අනිවාර්යයෙන්ම මාංශ භෝජනයක් එකතු කරනවා. දවසක් අරක්කෙමයා එහෙම මාංශයක් අරගෙන ගෙනල්ලා කුස්සිය තියලා තිබ්බා. රාත්‍රියේ පසුදා රජතුමාට රාජ භෝජනෙට හදලා දෙන්න. නමුත් පින්වතුනි කුස්සියට ආපු බල්ලා අර මස් ටික අරගෙන කාලා. දැන් ඊට පහුවෙනිද දවස මාඝාත දවසක්. මාඝාත කියලා කියන්නේ පින්වතුනි ඒ කාලේ ඔය අද කාලේ පොයේ දවසේ සත්තු මරන්නේ නෑ වගේ ඒ කාලේ තිබිලා තියෙනවා පින්වතුනි රටේ එක්තරා සම්ප්‍රදායක් සත්තු මරන්නේ නැති දවසක් කියලා. ඉතින් ඒ දවස හඳුන්වලා තියෙනවා මාඝාත දවස කියලා. එතකොට පින්වතුනි මේ මාඝාත දවසේ අරක් කැමියට මස් හොයා ගන්න නේ. අරක් කැමියා දැන් මේ කාරණාව නිසා බින්වත්නි ඔහු දැන් මරණ බයින් බයටපත් වෙලා විලාප දෙනවා. මොකද දන්නවා රජතුමාගේ රාජ භෝජනයට මස් නැති වුණොත් Tamanට උරුම වෙන්නේ මරණය. දැන් මාඝාත දවසේ සත්තු නෑ. දැන් ඒ කාලේ පින්වතුනි අද කාලේ වගේ සත්තු මරලා සති ගණන් මාස ගණන් තියන් ඉන්නේ. අද දවසට අවශ්‍ය කරන සතුන්ගේ මස් අදම මරලා අදම විකුණනවා. ඒකට සමහර කතාවල තියෙන අර ඔය අකුසල කර්ම ගැන සඳහන් කරද්දී සමහර අය සතුන් ගෙනල්ලා ඔවුන්ගේ තටු කපලා දාලා තියෙනවා. අවශ්‍ය දවසට මරලා දෙනවා. එහෙම තමයි කරන්නේ. දැන් මේ සත්තු මරන්න නැති දවස නිසා එහෙම මස් හොයාගන්නේ නැහැ. ඉතින් එදා අරක්කමියට රාජ භෝජනෙට ආහාරයක් නැති නිසා මාංශයක් නැති නිසා අරක්කමියට කරන්න දෙයක් නැහැ. සොහොනට ගිහිල්ලා අමු මස් එදා ගෙනල්ලා දාපු මරණයක් අරගෙන ඒ මරණයෙන් මස් සහිත කොටසක් කපාගෙන ගෙනල්ලා හැදුවා. හදලා රජතුමාට කන්න දුන්නා. පින්වතුනි රජතුමා පළවෙනි මස් ටික දිව අග තබනකොට මුළු දිවේම 7000ක් රසනහර පිනා ගියා. මුළු ශරීරයටම පුදුමාකාර රසයක් දැනුණා. කවදාවත් නොවිදුපු ආකාරයේ රසයක් දැනුණා. රජතුමා කල්පනා කරනවා මේ මොනවද මස්? කිසි දවසක මෙහිම රසවත් ආහාරයක් අරගෙන නෑ. අරක්කැමිය ගෙන්නවල මේ කරුණ අහනවා. අරක්කැමියා ඒ වෙලාවේදී රජතුමාට කියන්නෙම ස්වාමීනි වෙනද හදන මාසම තමයි. අද වෙනත් ක්‍රමයකට ඔබ වහන්සේට හදලා දුන්නා. මාලිගාව හිටපු සියල්ලෝම අයිනකට යවලා අරක්කැමිය විතරක් තනි කරගෙන අහනවා. නුඹ මේ හදපු මස් ටික කියනවද නැත්නම් මන් නුඹව මරන්නද? එතකොට අරක්කැමියා බයටපත් වෙලා කියනවා අනේ ස්වාමීනි මහරජ මට සමා වෙන්න. මෙන්න මෙහෙම දෙයක් මම මුහුණ දුන්නා. ඒ නිසා මහරජ මම මෙන්න මේ වගේ මාංශයකුයි හැදුවේ. පින්වතුනි රජතුමායි කහලා
අරක්කමියට මොකද කිව්වේ? අද පටන් මගේ රාජභෝජනයේට අනිවාර්යයෙන්ම මිනිමස් එකතු කරන්න කිව්වා. බලන්න ජීවිතේ කවදාවත් මිනිමස් කාලා නැහැ. කාපු පළවෙනිම දවස දැන් රජතුමාට පින්වතුනි එදා කාපු පළවෙනි මාංශ භෝජනෙන් රහසයක් ඇවිල්ලා එතෙන් පටන් දැන් මිනිමස් ආහාරයට ඉල්ලනවා. අරක්කැමියත් ඒ විදිහටම හදලා දුන්නා. ඉතින් එතන අන්තිමටම අරක්කැමියට මස් නැතුව සිරකරුව මර දුන්න රයිතුමා. ඊට පස්සේදී එහෙමත් මස් ඉවර වෙලා සිරකරුව ඉවර වුණයින් පස්සේදී රාත්‍රී කාලේ ගිහිල්ලා තනියෙන් ඇවිදින මිනිස්සු මරාගෙන හැදුවා. එහෙම මරණකොට තමයි මිනිස්සු එකතු වෙලා මේ මිනිස්සු මරණ හොරා කවුද කියලා අල්ලගෙන සේනාධිපතිතුමාට බාර දෙනවා. සේනාධිපතිතුමා ගිහිලා රයිතුමාගේ මේ කරුණ විමසනවා. අන්තිමටම බ්‍රහ්මදත්ත රයිතුමාට රාජ්‍ය අත්හැරලා යන්න වෙනවා. රයිතුමා කියනවා මට මිනිමස් කන්න නැතුව නම් මේ රාජ්‍යෙ ඉන්න බෑ. සේනාධිපතිතුමා කියනවා මහරජා මිනිමස් කන රජෙකුට මේ රාජ්‍ය පාලනය කරන්න බෑ. මහරජා ඔබතුමා මේ මිනිමස් කන එක නතර කරන්න කියලා පින්වතුනි උදාහරණ 5ක් 6ක් විතර ওই සුතසෝම ජාතකයේ රයිතුමාට කරුණු දක්වමින් කියලා දෙනවා. නමුත් රජතුමා ඒ එකඳු දෙයක්වත් අහලා රයිතුමා හැදුන්නේ. රජතුමා මිනිමස් කන එක නතර කරන්න බෑ කියලා රාජ්‍ය අත්හැරලා අරක්කැමියවයි හට්ටියකුයි අරගෙන කැලේට ගියා. එතෙන් පටන් රජතුමා පෝරිසාදියා කියන නමින් ප්‍රකට වුණා. ওই ජාතකයේ පින්වතුනි කියනවා මේ පෝරිසාදියා ඒ කියන්නේ බ්‍රහ්මදත්ත රජතුමාට පළවෙනි මාංශ භෝජනීයම මිනිමස් භෝජනීයම ඒ තරම් ප්‍රීතියක් රසයක් දැනුනේ මොකක් නිසාද? සංසාරේ ජීවිත කිහිපයක් යක්ෂ ආත්මික ඉපදිලා මිනිමස් කාලා තියෙනවා. ඒ පුරුද්ද නිසා මේ ආත්ම භාවයේ එක මස් කෑල්ලක් කනකොටම ඒ පුරුද්දට ඒ මාංශ රස භෝජනයට ඇලුනා. මම මේ කතාව උදාහරණයකට ගත්තේ අපේ හිතත් ආන් ওই වගේ කියලා පෙන්වන්න. පින්වතුනි කෙනෙක් වැරද්දක් කරනකොට වැරදි කරපු කෙනාගේ වැරද්ද දිහා බලලා ඔහුට දැඩිව චෝදනා කරන්න එපා. වැරද්දට චෝදනා කළ යුතුයි අනිවාර්යයෙන්ම. නමුත් හිතන්න ඒක තමයි සංසාරය කියන්නේ. ඕක ඒ වැරද්ද කරපු කෙනාටත් වෙන්න පුළුවන්, ඒක මටත් වෙන්න පුළුවන්, ඒක ඔබටත් වෙන්න පුළුවන්. අපි ඒ විදිහා බලලා වටහා ගත යුත්තේ ඔහුත් මේ තරම් අසරණ වුණා නම් මටත් ওই ටික වෙන්න පුළුවන් කියලා සිහිය උපදව ගන්න එක. දැන් එහෙම නැතුව අද කාලේ සමහර වෙලාවට තමන්ගේ හිත පිළිබඳව විශ්වාස කරගෙන නොඑක් කෙලෙස් ඇති වෙන තැන්වලට තමන් ලං වෙනවා. ඒක භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. ඒක ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක් වෙන්න පුළුවන් මේ தත්වෙට එන්නේ. එහෙම ලං වෙනවා. එහෙම ලං වෙනකොට පින්වතුනි තමන් දන්නේ නැහැ තමන්ගේ හිත අසරණ භාවයටපත් වෙනවා. මෙන්න මේ කාරණාව අතිශයින්ම වැදගත් කරුණා. අපි වටහා ගන්න එක. දැන් අර මං ගිය සතියේ දේශනාවෙදිත් පැහැදිලි කළා භික්ෂුන් වහන්සේ නමක් වුණා. අපි වුණත් හැම වෙලාවකම මේ සමාජයත් එක්ක කටයුතු කරද්දී හැම මොහොතකම සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන්නට ඕන. එහෙම නැති වුණොත් අපේ හිතත් පින්වතුනි මේ සංසාරයට ඇදලා දානවා. දැන් අර එක ධානලාභී සාමණේරයන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට රහතන් වහන්සේ නමක් අවවාදක් දුන්නා. 이르දී ප්‍රාතිහාර්ය පාන හැකියාවකොත් මේ සාමණේරයන් වහන්සේට තියෙනවා. ටික දවසක් රහතන් වහන්සේ අවවාදයක් දෙනවා ආයුෂ්මතුනි සිහිය ප්‍රඥාව උපදවාගෙන කටයුතු නොකළොත් ඔබ වහන්සේට අනාගතයේ එක ඇහැක් අන්ධ කාන්තාවකගෙන් කැදබොන්නයි වෙන්නේ කිව්වා. ඊට පොඩි හාමුදුරුවෝ එක ගණන් ගත්තේවත් නැහැ. පොඩි හාමුදුරුවෝ දන්නේ අර රහතන් වහන්සේ නමක් තමයි මට මේ උපදෙස් දෙන්නේ කියලා. පොඩි හාමුදුරුවෝ අර විදියටම කටයුතු කළා.
දවසක් උන්වහන්සේ අහසින් ගමන් කරනකොට නානතොට එක්තරා කාන්තාවක් ගීතයක් කියනවා අහලා ඒකට ඇලිලා ධානය බිඳිලා බිමට වැටුණා. අන්තිමටම ඒ කාන්තාවත් එක්කම උපැවිදි වෙලා ගිහි ගෙදර වාසය කරා. දවසක් කාන්තාව කරපු වරදකට දොස් කිව්වම කාන්තාවත් ඒකට දොස් කිව්වා. ඒකට කිවිච්ච මේ පුරුෂයා අතේ තිබිච්ච උල් දණ්ඩකින් විසිකලා කාන්තාවට ගැහුවා. කාන්තාවගේ හැඳ වුණා. එතකොට තමයි අර පුරුෂයාට සිහිය ආවේ එදා Tamanට අවවාද දුන්නේ රහතන් වහන්සේ නමක් නේද කියලා. බලන්න පින්වතුනි මේ ධාන තියෙන එරදි තියෙන කෙනෙක් තමයි මේ අසරණ වුනේ. එවැනි කෙනෙකුත් එහෙම අසරණ භාවයටපත් වුණා නම් පින්වත්නි ඔබ අපි ගැන කවර කතාවද? ඉන්නේ ඒ කරුණයි අපි හැම වෙලාවකම සිත්ති දරා ගන්නට ඕන. දැන් ගොඩාක් ඔය සීලවන්ත භික්ෂුන් වහන්සේලා මේ ශාසනයේ අසරණ වෙනවා නම් ගොඩාක් අසරණ වෙන්න පුළුවන් වැඩි ඉඩ කඩක් තියෙන සීලවන්ත කාන්තාවක් නිසා. මොකද දැන් භික්ෂුන් වහන්සේ නමක් සීලවන්ත භික්ෂුන් වහන්සේ නමක් කාන්තාවන් එක්ක කටයුතු කරද්දී සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරනවා. හැබැයි සීලවන්ත ගුණධර්ම තියෙන කාන්තාවක් එක්ක කටයුතු කරනකොට අර අනිත් කාන්තාවන් එක්ක තිබෙන සිහිය ඒ කාන්තාවත් එක්ක තියාගන්නේ නැහැ. මොකද ඇය ඊටාම ගුණවන්තයි, ඇය ඊටාම සීලවන්තයි. ඒ නිසා අර පරතරේ තියාගෙන කටයුතු කරන්න නැති වෙනවා. එතකොට පින්වත්නි ඒ කාන්තාව පිළිබඳ මේ භික්ෂුන් වහන්සේගේ හිතේ තියෙන අර ධර්මයේ කෙරෙහි තිබෙන ඇල්ම කැමැත්ත නිසා පිටුතරි තමන්ම දන්නේ නැහැ තමන්ගේ තාසරණ භාවයටපත් කරගන්නකා. ගොඩාක් සිල්වන්ත භික්ෂුන් වහන්සේලා අසරණ වෙන්නෙම සීලවන්ත කාන්තාවන් නිසාමයි. මෙන්න මේ කාරණාව අතිශයින්ම වැදගත්. ඒකයි සාරිපුත්ත හාමුදුරුවෝ මෙතනදී දේශනා කරේ දැඩි කෙලෙස් තමන්ට නැහැ. හැබැයි නැති බව තමන් දැනගන්නට ඕන. ඇයි නැති බව දැනගන්න කෙනා ශ්‍රේෂ්ඨ වෙන්නේ මොකක් නිසාද? තමන්ට අරමුණක් ආපු ගමන් ඒ ආපු අරමුණ පිළිබඳව තමන් සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරනවා. මොකද මගේ හිතේ මේ කෙලෙසේ නැහැ කියලා උන්වහන්සේ ඒ ක්ලේශයත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ ක්ලේශය එක ඇලෙන්නේ නැහැ. උන්වහන්සේගේ හිත පිළිබඳ උන්වහන්සේ දැඩි විශ්වාසයක් තබන්නේ. උන්වහන්සේ දන්නවා තමන් කොයි වෙලාවකාරී අසරණ වෙන්න පුළුවන්. ඒ නිසා මං සිහියෙන් ප්‍රඥාවෙන් වාසය කරනවා කියලා වාසය කරනවා. අර දැඩි කෙලෙස් නැහැ කියලා තමන් පිළි අරගෙන ඉන්න කෙනා. හැබැයි තමන්ට දැඩි කෙලෙස් නැති බව තමන් දන්නේ නැත්නම් මොකද වෙන්නේ? සුබ නිමිත්තක් ආපු ගමන් පිංගතුනි ඒ සුබ නිමිත්ත මෙනෙහි කරනවා. එතරදී ඒකයි සාරිපුත්ත හාමුදුරු දේශනා කරේ සුබ නිමිත්තං මනසි කරිස්සති තස්ස සුබ නිමිත්තස්ස මනසිකාරෝ රාගෝ චිත්තං අනුරුද්දෙස්සංසෝ සෝ දැන් එතනදී පැහැදිලි කරනවා ඒ භික්ෂුන් වහන්සේ රාගසිතක් ආපු ගම ඒ රාගසිත සුබ නිමිත්ත මෙනෙහි කරනවා. මේක සුබ නිමිත්තක් කියලා ඒ කෙනා අරමුණු කරගන්නවා. මේක හොඳ දෙයක්, මේක යහපත් දෙයක්, මේක එක කටයුතු කරන එක ඒ තරම් මේ නුසුදුසු වෙන්නේ නැහැ. එහෙම කියලා කටයුතු කරනවා. දැන් භික්ෂුන් වහන්සේ නමක් වුණත් සමහර වෙලාවට රාගසිත උපදින්න තැනට පින්වතුනි සමහර වෙලාවට එන්න පුළුවන්. කෙලෙස්සිත බලවත් වෙන තැනට සමහර වෙලාවට එන්න පුළුවන්. පින්වතුනි මෙන්න මේ කාරණාව ඊටාම වැදගත් අපට මේ කරුණ දේශනා කරන්න. මොකද අපි හැම වෙලාවකම මේ හිත හැම මොහොතකම මෙනෙහි කරන්නට ඕන. හැම මොහොතකම මේ සිත වඩන්නට ඕන. ඉතින් ඒකට කල්යාණ මිත්‍ර සත්පුරුෂ ගුරුවරු පින්වතුනි අපට අනිවාර්යයෙන්ම අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැති වුණොත් අපේ හිත අසරණ භාවයටපත් වෙනවා. ඉතින් ඒකට හොඳ සත්පුරුෂ ගුරුවරු ඕන. මට මේ කාරණාව කියද්දි එක්තරා සිදුවීමක් මතක් වුණා.
අපි බොහොම කුඩා කාලේ අපි හිටිය ලොකු හාමුදුරු නම. උන්වහන්සේ දවසක් හරි අපූර්ව කතාවක් කිව්වා. ඒ කාලේ ඔය බෞද්ධ චිත්‍රපටි බුදුදහමත් එක්ක ලං වෙච්ච චිත්‍රපටි සිනමා ශාලාවල විකාශනය වුණා. සමහර වෙලාවට කුඩා දරුවන් යයි කියලා සලකලා සමහර ස්වාමින්වහන්සේලාව මේ තැන් වලට අරගෙන යනවා පෙන්වන්න. මට මතකයි ඒ ගුරු හාමුදුරුවෝ උන්වහන්සේගේ නම සිහිපත් කරන්නම වටිනවා. තියගොඩ පෙතංගහවත්ත පුරාණ විහාරයේ වැඩ සිටින බෙන්ගමුවේ විමල නායක හාමුදුරුවෝ. උන්වහන්සේ හරි අපූර්ව කතාවක් කිව්වා. මට හිතුණා මේ කරුණත් මෙතට එකතු කරන්න වටිනවා කියලා. උන්වහන්සේ දා මතක් කළා ආයුෂ්මතුනි ඒ කාලේ මේ මිනිසුන්ට සිගරට් අරක්කු පෙව්වේ නිකන් කිව්වා. අතීතේ මිනිසුන්ට සුද්ධ ඇවිල්ලා ලංකාවේ සිගරට් අරක්කු පෙව්වේ නිකන් කිව්වා. ආයුෂ්මතුනි දැන් මේ පොඩි හාමුදුරුවෝලත් සිනමා ශාලාවල් වල මේ චිත්‍රපටි පෙන්වන්නේ නිකන් කිව්වා. උන්වහන්සේකේ පෙන්නවා මේකේ තිබෙන භයානක බව. අද ඔතනින් පටන් ගන්න දේ අනාගතේ දරුණු තැනකට යන්න පුළුවන් කිව්වා. උන්වහන්සේ ඒ දුරදක්නා නුවණින් මට මතකයි අපේ ඉන්න ස්වාමින්වහන්සේලා කිහිප නමක් එකට එකතු කරලා උන්වහන්සේ අවවාදයක් දෙන වෙලාවක මතක් කරා. පින්වතුනි උන්වහන්සේ එදා ඒ දුන්නු අවවාදය කොච්චර බරපතලද කියලා අද මේ ධර්ම කරුණු ඉගෙන ගන්නකොට තේරෙනවා. ඒ කියන්නේ අර උන්වහන්සේ පෙන්වල දුන්නේ මේ හිත ඕන වෙලාවක අසරණ වෙන්න පුළුවන්. එහෙම අසරණ වෙලා Taman දන්නෙත් නැහැ තමන්ව මේ සංසාරයට ඇදලා දාන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවකම භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්, ගිහි පිරිස වෙන්න පුළුවන්. අපි හැම දිනාම සිහිය උපදවගෙන ප්‍රඥාව උපදවගෙන හැම මොහොතකම වාසය කරන්න ඕන. තමන්ගේ හිත පිළිබඳව නම් අල්ප මාත්‍ර විශ්වාසයක් දරන්නට එපා. හැම වෙලාවකම හිතන්න තමන් කෙලෙස් වලට යට වෙන්න පුළුවන් කියලා. මේ බව වටහාගෙන අපිට වීරිය වඩන්න පුළුවන් නම් මං හිතනවා මේ හිත අපිට හික්මවාගෙන දමණය කරගෙන මාර බැම්මෙන් මිදෙන ඒ උතුම් ආර්ය මාර්ගයට පත් වෙන්න පුළුවන් කියලා. එසේ කෙලෙස් හිත දමණය කරගෙන ආර්ය මාර්ගයට පත්වන්නට අපේ ශ්‍රාවක පින්වත් හැම දිනාටම මේ උතුම් වූ සද්ධර්ම දේශනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. ඉතින් අද දවසේ අපි මේ අනංගන සූත්‍ර දේශනාවේ තවත් කොටසක් දේශනා කරනවා ඊළඟ දවසක. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ පෙන්වනවා මේ දැඩි කෙලෙස් කියලා කියන්නේ මොනවද කියලා. දැඩි කෙලෙස් වල ස්වභාවය මොකක්ද කියලා පෙන්වනවා. ඉතින් අපි කාරණාවත් ඊළඟ ධර්ම දේශනාව තුලින් අවබෝධ කරගමු. එhmenan අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ නම්බර 1662 3A මාලබේ පාරේ කොට්ටාව පන්නිපිටියේ ලිපිණී පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී ප්‍රේමා අකරවිට මහත්මියගේ 2021 6 වෙනි මාසේ 18 වන දින 84 වන ජන්මදිනය සිහිපත් කරලා එතුමියට ආශිර්වාදේ කරන්නයි මේ පින්කමේ මූලික අරමුණ වන්නේ. ඉතින් මෑණියන්ට මේ උතුම් පින්කමේ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. ඒ ආදරණීය මෑණියන්ට මේ ජීවිතේ ධර්මීය පුරුදු පුහුණු කරගන්නට, කුසල් දහම් වඩන්නට, නිදුක් බව නිරෝගී බව සලසා ගන්නට හැකියාව, ශක්තිය, ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම පහන් සංදේශ යාපා අබේවර්ධන පුතුණුවන්ටත් මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ ආදරණීය දරුවාට මේ වෙලාවේ තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔසුනි ගයන්මා යාපා අබේවර්ධන දියණියටත් මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ දියණියගේ සියලු අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.
නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා ආශිර්වාදේ කරනවා. ඉතින් ඒ ආදරණීය දරුවන් දෙපළගේ අනාගත ජීවිතය යහපත් වේවා සුවපත් වේවා. අනාගත ලෝකේ ජය ගන්නට ආදරණීය දරුවන්ට මේ උතුම් පුණ්‍ය බලයේ හේතු වාසනා වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වසන්ත අබේවර්ධන මහත්මයා, ප්‍රියදර්ශිනී පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ හැම දිනාටම මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. දිගාසිරි සම්පත් සැලසේවා කියලා මේ වෙලාවේදී සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මියගිය කොට්ටාවේ පදිංචි හෙට්ටිආරච්චිගේ රොමියල් පෙරේරා මහත්මයාටත් ඒ වගේම හෝමාගම අකරවිට මාවතේ පදිංචිව සිට මියගිය අනේලිස් අකරවිට පියාණන්ටත් එම් ඇලිස් ඩෝනා මෑණියන්ටත් කරුණාරත්න අකරවිට චමින්ද අකරවිට කියන මේ ඥාතීන්ටත් ගාල්ලේ ඉමුදුවේ පදිංචිව සිටි හෙන්ද්‍රික් යාපා අබේවර්ධන පියාණන්ටත් එවැගේම නන්දා අබේවර්ධන මෑණියන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා මේ වෙලාවේදී පින් අනුමෝදන් කරනවා. ඒ වගේම රැස් කරගත් උදාාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨහා චුම්මට්ඨහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. සබ්බදානං ධම්මදානං ජිනාතේ. දානයන් අතර උතුම්ම දානය තමයි ධර්ම දානය කියන්නේ. ජීවිතේ දුර්ලභව ලැබුණු මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළින් ඔබ අප සියලු දෙනාටම රැස් කරගන්නට පුළුවන් උතුම්ම ලාභය පින තමයි මේ ධර්ම දානය. එනිසාම මේ ධර්ම දානමය පින්කමත් දින සිදු කරා වූ පිනට ලැබි පින් පුරන්නට කැමති මේ පින්වත් මහත්මිය විශේෂයෙන්ම අප සිහිපත් කරනවා. 1662කින් 3 ඒමාලපේ පාර කොට්ටාව පන්නිපිටිය දරන් නිවසේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ප්‍රේමා අකරවිට මහත්මියට අපි නිරෝගී සුවයම දීර්ඝායුෂ සුවයම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තුනුරුවනි ආශිර්වාදයක් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයක් ලැබේවා. මේ සසර දුකින් වහවහාම මිදෙන්නට මේ පින්පෙත් අනුමෝදන්ව වේවා. චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයම ලැබේවායි ප්‍රාර්ථනා කරමින් සෝදනා වන්නේ මේ සද්ධර්ම දේශනාව නිමා කරන්නටයි. අද මේ වටිනා සද්ධර්ම දේශනාව සිදු කරව අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ වන අවසරයි සිහිපත් කරන්නට පූජ්‍යපද මාතර මහින්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිරෝගී සුවයම ලැබේවායි ප්‍රාර්ථනා කරමින් සමගන්නම්. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.